එහෙනම් ඉතින් සුබ සන්ධ්‍යාවක් කියලා ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. ඔබ විසින් ඉදිරිපත් කරපු ප්‍රශ්න පත්‍රය මට ලැබිලා තිනවා. ඒක සරල සහ ගැඹුරු ප්‍රශ්න වලින් යුක්තයි. අපි අද ඒ ගැන ටිකක් කතා කරමු. පළවෙනි ප්‍රශ්නේ බුදුන් වහන්සේ කාන්තාවන් පැවිදි වීම තෙවරක් ප්‍රතික්ෂේප කළේ ඇයි? අස්ක දරුන් පනවා ඇත්තේ ඇයිදයි පහදා දෙන්න. මේක ඉතින් ඓතිහාසික ප්‍රශ්නයක් අපට අදාළ නැති එකක් තමයි මට පේන්නේ. කොහොමද ඉතින් ඔයගේ ගන්න පැත්තකුත් තියෙන නිසා මම පැහැදිලි කරන්නම්. උන්වහන්සේට පේන්නේ නැතිනේ දැන් වර්තමානයේ වෙලා තියෙන දේ. ඉන්දියානු සමාජෙත් එහෙම වුණා. ලංකාවෙත් අවුරුදු 1000ක් යන ඉස්සෙල්ලා ක්ෂණ සමාජය අතුරුදහන් වුණා. බුදුසසුන අවුරුදු 1000ක් තියෙනවා නම් කාන්තාව පැවිදි කළොත් 500යි තියෙන්නේ කියලා තමයි ශාකා සූත්‍රයේද සඳහන් වෙලා තියෙන්නේ. නැත්නම් ගෞතම සූත්‍රය. ඒ වගේම පෘථග්ජන මට්ටමේ කාන්තාවන් භික්ෂුන් අභිභවය ආවි කියලා හිතලා වෙන්නේ නැති මේ අෂ්ටකරු ධර්ම කියවලා තියෙනවා නම් මම නම් කියවලා තියෙන්නේ මන් දන්නේ හැටියට ඉස්කෝලේ යන කාලේ වරුණා ඊට පස්සේ අදාළ නැති නිසා මම පාඩම් කරලා නැහැ. කියවලා තියෙනවා. නමුත් දරුවන්ට උගන්වන්න දහම් පාසලේ එහෙම දැන් මට මතක් කරගන්න ඕන කමකුත් නැහැ. ඒක ඉතින් ආර්ය නොවන භික්ෂුණීත්වය භික්ෂුත්වය පරදායයි කියලා සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. එහෙම කරන්නේ නැත්තේ. මම වෙනත් උත්තරයක් දෙන්නම් මේකට. මම අද දකින්න හැටියට නම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කියලා භාවයක් නැහැ. පංචස්කන්ධයේ ආත්මය සහ පංචස්කන්ධයේ අනාත්මයනේ. ඒ නිසා මේ කාටවත් පැවිදි වෙන්න හිතේ තියෙනවා නම් මේ පැවිදි වෙන්න අනිවාර්ය අංගයක් නෙවෙයි. වර්තමානයේ භික්ෂුණීන් සඳහා පවතින පහසුකම්ත් ලංකාවේ හොඳමදි. කලාතුරකින් කෙනෙක් තමයි සුවපහසුව ඉන්නේ. එහෙනම් පංචස්කන්ධය අනාත්මය තේරුම් ගත්තාම අම්මා තාත්තා රැක බලා ගන්නවා නම් ආදායමක් තියෙනවා නම් රැකියාවක් තියෙනවා නම් පංචස්කන්ධය අනාත්මය බලන්න ඇඳුම් මාරු කරන්න ඕනේ නෑනේ. ඔය පැවිදි වීම කියන එක මේ අපි කල්පනා කරන්නේ ඇඳුම් මාරු කර ගැනීම කියලා නෙවෙයි. නෑ. ඇඳුම් මාරු කර ගැනීම පැවිදි වීම ඒක උපසම්පදත් වෙලා අපව ගෙදර ඉන්නේ ඇත්තට පැවිද්දක් ලැබලා නැති නිසා තමයි. ඒත් අර සමහර අය. නමුත් හිතේ තියෙනවනේ පැවිද්දක්. ඒක මේ ඇඳුමෙත් පුළුවන් ඔය ඇඳුමෙත් පුළුවන්. අන්න ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට තමයි වැඩක් වෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේ ඊට වඩා එහාට මම ගෙනියන්න කැමති නැහැ. අවශ්‍ය නම් ඉතින් පොතපත කියවලා දැනුම ලබා ගන්න. මේ දැනුමට අදාළ දේවල් වලට අපි කතා කරන්නේ දැකීමට අදාළ දේවල් ගැන. 2 16න් 1 සහ 16න් 15 සැපව හදා දෙන්න. ආරම්භයේ පටන් මගෙන් අහන ප්‍රශ්නයක්. මෙන්න මෙහෙම ගාතාවක් තියෙනවා. යංච කාම සුඛං ලෝකේ යංච දන් දිව්‍යං සුඛං තණ්හක්ඛේ සුඛස්සේති කලන්නග්ගන්ති සෝලස. යංච කාම සුඛං ලෝකේ යංච දන් දිව්‍යං සුඛං නිබ්බානස්ස සුඛත්තේසේ කලන්නග්ගන්ති සෝලස. පද දෙක කොහොම තියෙනවා. මේක මම මේ කියන්නේ. මේක ත්‍රිපිටකයේ සූත්‍රවල පැහැදිලි කරලා තියෙන දෙයක්. ඔබ දැන් මේ අසකරණාස්සේ දිවකය උදව් කරගෙන මව්පියන් දූ දරුවන් ගෙවල් දොරවල් යාන වාහන අරගෙන විඳින සපතක්. ඒක තමයි කාම සුඛය කියලා කියන්නේ. වේදිත සුඛය. පින් පුරවගෙන දෙවියන් අතර ගියාම කාමයේ බොහෝ විඳින්න පුළුවන් නේ. දිව්‍යං සුඛං. ඒක තමයි කාම සුඛය සහ දිව්‍ය ලෝක. ඊට පස්සේ බුදුන් වහන්සේ වදාරනවා මේ ටික එකතු කරොත් එහෙම. ඒකට තමයි එක පැත්තක් කියන්නේ. බුදුන් වහන්සේ වදාරනවා ධර්මයක් තුලින් තණ්හක්ඛේ සුඛය කියලා එකක්. තණ්හක්ඛේ සුඛය හා සංසන්දනය කළොත් අර කාම සුඛය සහ දිව්‍ය ලෝක සුඛය 16න් 1යි. තණ්හක්ඛේ සුඛය 16න් 15යි. මම මෙහෙමනේ මගේ චක්‍රේ පාඩම් තියෙනවා මට ඔය පහේ පන්ති ඉඳලා අද දක්වාම. එනවා මම කියනවා 5 සරක් 1 5යි 10 සරක් 5 80යි. 16ට ගන්න 80යිනේ. 80යි 10 සරක් 15ක් එතකොට 75යි. නිකන් හරියට රුපියල් 5000යි පඩියකට ඉන්න කෙනෙකුට 75000ක් දෙන්නා කියලා ගෙනිච්චා වගේ. කවුද 5000 ඉන්නේ ආයේ? 75න් 15 ගුණයක් විශාලයි ඉන්නේ. ඒක මේ ලෞකික සුවය කියන එක අපිට ලොකුවට පෙනුනට ලෝකෝත්තර සුවය හැමෙදී ලෝකෝත්තර සුවෙන් 16න් 1යි කියලා ඔය කියන්නේ. තේරුම් ගන්න ඕන කාරණාව.
තණ්හක්කේ සුඛස්සේ කියන්නේ තණ්හාව ශේ කිරීමෙන් ලැබෙන සුඛය. නිබ්බාන සුඛස්සේ කියන්නේත් ඒක තමයි. නිසා ලෞකික සුවේ 16 එකයි ඒහා සමගාමීව ගත් කල එහි අගේ ඔබට කොතරම් ලොකුවට පෙනුනත් ඒ වගේ 15 ගුණයක් විශාලයි කියන එක තමයි කියලා තියෙන්නේ. 3 සංයෝජන සහ පටිච්චසමුප්පාද යන ධර්මතා දෙක අතර පවත්නා සමානත්ව සම්බන්ධතාවය කුමක්ද? මේ දෙක එකිනෙක මතයේ වේද නැත්නම් ස්වාධීනද? මේ ප්‍රශ්නේ ගැලපිලා නැහැ. සංයෝජන පෘථග්ජන පුද්ගලයා සංයෝජන වලට බැඳෙනවා. කාම ලෝකේ නම් පහකට බැඳෙනවා. කාම ලෝකේ යටපත් කරන්න ගිහින් ආසා යටපත් කරන්න ගියොත් එහෙම රූපී ධානය ඉපදුනොත් අර පුරුද්දට රූපී ධානයට බැඳෙනවා රූපී ධානයට බැඳෙනවා. ඒ රූපී ධානය උපදවා ගත්තොත් නැත්නම් බැඳෙන්නේ නැහැ මතක තියාගන්න. එතකොට ඒක පෘථග්ජනයාගේ ප්‍රතිපදාව. මේක ත්‍රිලක්ෂණය හෝ ධර්මයක් ආශ්‍රයෙන් සංයෝජන කඩන එක තමයි බුදුන් වහන්සේගේ මාර්ගය. ඒක බුදුන් වහන්සේ ඉදිරිපත් කළ ධර්ම න්‍යායයේ එක කරුණු පැහැදිලි කිරීමක්. සංයෝජනයන්ට බැඳීම, සංයෝජනයන්ගෙන් මිදීම. ඒ වගේම එකක් තමයි පටිච්චසමුපාදය කියන්නේ. දැනට මේ ලෝකේ ඉන්න ඔක්කොම බුදුදහම දැනගත්තත් නැතත් පටිච්චසමුපාදේ හිර වෙලා ඉන්නේ. ඕනේ ආගමක. දන්නේ නැහැ පටිච්චසමුපාදය කියලා. නමුත් ඒකට තමයි පටිච්චසමුපාදය කියන්නේ. මොකද්ද පටිච්චසමුපාදය කියන්නේ? හේතු ඵල. පව් හේතු වල පව් ඵල, පින් හේතු වල පින් ඵල, ධාන හේතු වල ධාන ඵල. ඕකනේ තියෙන හේතුඵල ධම. හේතුන්ගේ ඵලය තමයි ලෝකේ ආපාවිච්චි කරන්නේ. බුදුරජාණන් වහන්සේ හේතු නිරෝධයෙන් ඵල නිරෝධය දේශනා කළා පටිලෝම පටිච්චසමුපාදය කියලා. එහෙනම් අනුලෝම පටිච්චසමුපාදය තමයි යන්නේ මිනිස්සයා. එයින් ගැලවෙන්න ඕන නම් බුදුන් වහන්සේ වදාළ පටිලෝම පටිච්චසමුපාදය තේරුම් ගන්න ඕන. ඒක තවත් දහම් පෙළක්. මේ එක එකක් මත යැපෙනවාද අනන්‍යද කියන වචන ටික මම කිය ගැලපෙන්නේ නැහැ කියලා. තව දහම් පෙළවල් 6-7ක් තියෙනවා. නිසා සංයෝජන බැඳීම, සංයෝජනට බැඳීම දුක, කැඩීම දුකින් මිදීම. පටිච්චසමුපාදයේ අනුලෝමයේ දුක, පටිලෝමයේ දුකින් මිදීම. එහෙමයි මට පැහැදිලි කරන්න තියෙන්නේ. ඉතින් මේකේ අර්ථ විග්‍රහ කරන්න මෙතන කාලය ගන්න බෑ. මොකද අපිට ප්‍රශ්න ගොඩක් තියෙන නිසා ඒ වගේ ධර්මදේශනා තුළින් අහලා තේරුම් ගන්න. 4. ගැටීම ඉක්මනින් අවබෝධ වේ. නමුත් ඇලීම එසේ නොවේ. සිත ඒ සමග බොහෝ දුර යයි. මේ නවතා ගන්න එක සේද? පොදු ප්‍රශ්නයක්. මටත් අවුරුදු 40කට ඉස්සෙල්ලා ඇහුවනම් මගෙනුත් මමත් මේක කියාවි. ඒ කියන්නේ පැවිදි වෙච්ච අලුත. අද මම එහෙම කියන්නේ නැහැ. කලබල වෙන්න එපා. නවත්ත ගන්න දඟලන්නත් එපා. තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔව් ගැටීම තේරෙනවා. රත් වෙනවා දැනෙනවානේ. ඇලීම ප්‍රියයි. ටිකක් දුර යයි. ගිහින් ඉවර වුණාම සිහිය එයි. විනාඩියක් හෝ 10ක්. ඒ ගැන පශ්චාත්තාප වෙන්න එපා. ඒක ඉවර වෙලා තමයි සිහිය ආවේ. ඒ ඉවර වෙන පාර ඊට පස්සේ විනාඩි 10 9ට 9 8ට 4 ප්‍රමාණිකවල ඉස්සරහට යයි. මේක කල්ති අවබෝධ කරගත්තත් ජීවිතය අවසානයේ දක්වා ජීවත් වෙන්න ඕන නැත්නම් ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන්න වෙනවා. හදිසියක් තියෙන්න ඕනෙත් නැහැ නමුත් ප්‍රමාදයක් තියෙන්න ඕනෙත් නැහැ. ඒ යන හැටි බලලා ඒක තේරුම් ගන්න ඊට පස්සේ වැරදුනා නේද? ඒක ඔස්සේ ගියා නේද කියලා හිතන්න නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව ඊළඟ එකට යොමු කරන්න. එතකොට ෂේ ප්‍රතිපදාව ආරම්භ වුණාමනේ ෂේ වෙන්නේ. එහෙම නැත්නම් ෂේ ප්‍රතිපදාවක් නැත්නම් ෂේ වෙන්නේ නැහනේ. ඉතින් ඔය Tamanට හොරෙන් Taman ආස කරපු දේවල් ඔස්සේ ටිකක් දුර යන්න බලවනේ. ගියත් ඒක ඉවර වෙනවා. ආන්ගේ ඉවර වෙන වෙලාවට ඒක තමයි නිරෝධය කියලා කියන්නේ. ඒ නිරෝධ වෙලා තමයි ඉවර වුනේ. ඒක අගේ කරලා සලකන්න. ඒ මොහොතේ නිරෝධයක් වුණ නිසා තමයි සිහිය ඇවිදින් ඉවර කරලා පෙන්නන්නේ. ඒක නැවත නැවත කරන තැනට දියුණු කරගන්න එකයි කරන්න ඕන. වින්ද මේක ප්‍රශ්නයක් කරගන්න නැතුව නැවත නැවතත් අභ්‍යාස කරලා කාල සීමාව කෙටි කරගන්න උත්සාහ කරන්න ඕන කෙනෙක් අහන අය. 5. පංච උපාදානස්කන්ධය අල්ලා නොගැනීමට සහ අනාගත ඵල ඉතිරි නොකර අවසන් කිරීමට නිවැරදිව ත්‍රිලක්ෂණය භාවිතා කරන්නේ කෙසේද? පංච උපාදානස්කන්ධය අල්ලා ගැනීමට නෙමෙයි. පංචස්කන්ධය අල්ලා ගැනීමට.
පංච උපාදානස්කන්ධය අල්ලගන්න දෙයක් නැහැ. ස්වභාවයෙන් පංචස්කන්ධය පහළ වෙනවා. ඒක අල්ලා ගන්න ගියාම පංච උපාදානස්කන්ධය බවට පත් වෙනවා. එතකොට පංචස්කන්ධයේ ස්වභාවය හටගෙන නැසෙනවා. පංච උපාදානස්කන්ධයේ ස්වභාවය හටගෙන නැසෙනවා. නමුත් අනාගත ඵල උපදින්න හේතු ඉතුරු කරලා. පංචස්කන්ධ ස්වභාවය මෙතන මේ සවන් දෙන හැමෝටම වටහාගෙන තියෙනවද දන්නේ අපේ දේශනා සවන් දුන්නා නම් වටහාගෙන ඇති. එහෙම නැත්නම් ඒක පොඩ්ඩක් කෙටියෙන් තේරුම් ගන්න ඕන. පංචස්කන්ධ ස්වභාවය පාසල් යන කාලේ ඉගෙන ගත්ත එකෙන් නතර වෙන්න එපා. ඒක දැන් ඔබ ළඟ ඇස තුල කන තුල නාසය තුල සිතේ සිදුවෙන දෙයක් වශයෙන් ඉගෙන ගන්න. කයේ සිදුවෙන දෙයක් වශයෙන් ගන්න එපා. මොකද කය නැතොත් දෙවියෝ භූතයෝ ප්‍රේතයෝ ඔක්කොමත් ඉන්නවානේ බ්‍රහ්මයෝ. ඒත් පංච උපාදානස්කන්ධේනේ. අපි ආශ්‍රයෙන් අපිට රූප කිව්වට ඒගොල්ලොන්ට රූප කියන්න බැරුව යනවා. සමාධිය කිය හිටියට. ඒ නිසා අපට රූප කියන්නේ අරමුණ කියලා ගන්නකො. ඇහැට හම්බෙන රූප අරමුණ. ඉතින් ඒක සැප දුක් උපේක්ෂා වශයෙන් කැමති කෙනෙක් විඳිනවනේ වේදනාව. ඒක අඳුරනවනේ සංඥාව රූප සංඥාවක් වශයෙන්. සැප නම් ඇලෙනවා දුක නම් ගැටෙනවා සංකාරේ. මේ හතර දැනගන්නවා විඥානය. එතකොට ඇස තුල කන තුල නාසය තුල දිව තුල කය තුල සිත තුල පහළ වෙන අරමුණ තුල තමයි වේදනා හයක් සංඥා හයක් සංකාර හයක් විඥාන හයක් පහළ වෙනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරලා දෙන්නේ සත්තට්ඨාන සූත්‍රය තුල. එතකොට තේරුම් ගත්තාම මොකද වෙන්න දැනගන්න ඕන. මේ පංචස්කන්ධය එන දේවල් අපි ජීවත් වෙන්න ගිහින් අපට රුචි අරුචි ආකාරයෙන් මේවට අගයන් එකතු කරනවා. ඒ අගයන් එකතු කිරීමේදී තමයි සංඛාර කියන කාරණාවේදී චේතනා ස්වභාවයටපත් වෙලා ඇලෙන ගැටෙන ස්වභාවයන් හටගන්නේ. ඒ ඇලෙන ගැටෙන ස්වභාවයන් හටගත්තාම මේක නිකන් නැති වෙන්න බෑ. නැති වුණාට අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වෙනවා. ඒක පංච උපාදානස්කන්ධයේ ප්‍රතිඵලය. ඒකයි පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කියන්නේ. දැන් මේක තුල මොකද්ද උනේ? මේක තුල උනේ ඒකට ආපු දේ රූපේද, ශබ්දේද, ගන්ධේද, රසේද. එහෙම නැත්නම් තරහවද, වෛරයේද, පවද, පිනද, ධානයේද? ධානය ඔබට ඕන නෑ. ඒතම් මම. අර අල්ලා ගැනීමටයි ඒතම් මම කියන්නේ. ඒසෝහං අස්මි. එහෙනම් ඒ මම මගේ. එහෙනම් ඒක මෙසොමේ අත්ත මගේ ආත්මය. මෙන්න මේ මගේ මම මගේ ආත්ම කියලා කවුරුත් ගන්නෙ නෑ. නමුත් ඒ අල්ලා ගැනීමට තමයි නිත්‍යසුඛ ආත්ම කියන්නේ. ඒක දෙකක් නෙවෙයි. සමාජයේ තාමත් ඒක එහෙම කිව්වේ නැති වුණාට මේක එකක්. ඒ නිසා තථාගතයන් වහන්සේ වදාහරනවා පව තුල පින තුල ධානය තුල අනිදුක්ඛ අනාත්ම අසුබ දේවල් නිත්සුඛාත්ම සුභවාසෙන් අරගෙන සත්වයා සංසාරේ ඇවිදිනවායි කියලා. අපාය යනවා පව නිත්සුඛාත්ම නිසා. මිනිසුන් අතර උපදිනවා මන්ද අල්ප පින මධ්‍යම පින නිත්සුඛාත්ම නිසා. දෙවියන් අතර උපදිනවා ඉහළ පින නිත්සුඛාත්ම නිසා. බ්‍රහ්මයන් අතර උපදිනවා ධානයේ නිත්සුඛාත්ම නිසා. ඒ කියන්නේ ඒක අල්ලා ගැනීමෙන් ඒතං මම ඒතුහං අස්මින් ඒසෝ මේ අත්තා. මගේ මම මගේ ආත්මය. අර ဒုတိ ය අස්සතවන්ත සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන කාරණේ මතක් කරගන්නපා. කය නම් අවුරුදු 60ක් 70ක් තියෙනවා තමයි. ඒ නිසා කයේ පුද්ගලයෙක් ඉන්නවා කිව්වට කමක් නැහැ කියලා බුදුන් වහන්සේ වදාරනවා. හිතාගත්තට කමක් නැහැ. සාධාරණයි ඒක. ඉති මනෝ ඉති චිත්ත විචි විඥානං. සිත මනස විඥානයයි කියනු ලැබේද ඒකට එන දේ තුල ඉන්න මම හඳුනා ගන්න පෘථග්ජනින්ට බෑ. ඒක මම කොටගත් එකෙන් මිදෙන්න පෘථග්ජනින්ට බෑ. පැහැදිලිව තේරුම් ගන්නකොට ඒකට මම කොට අරන් තියෙන්නේ මොකද්ද කියලා. සිතට එන දේ. එහෙනම් මගේ මම වගේ ආත්ම සහ නිත්‍ය සුඛාත්ම වචන දෙකක් වුණාට ක්‍රියාව එකක්. ඒ නිසා තථාගතයන් වහන්සේ වදාහරනවා මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. ඒ මාර කියන්නේ උපාදානයේට මමත්වෙන් ගත්තාම උපාදානෙ වේ අවසන් වෙනවට කියනවා මාරයට බැඳෙනවා කියලා. දැන් පවෙනුත් මාරයට බැඳෙන්න පුළුවනි, වෙනනුත් මාරයට බැඳෙන්න පුළුවනි, ධානනුත් මාරයට බැඳෙන්න පුළුවනි ලෞකිකේ. ඉතින් මාර බන්ධනය තුල තමයි බුදුන් වහන්සේ පහළ වෙනකොට ලෝකයා හිටියේ.
ජයනු මාර බන්ධනා. දැන් මොකද්ද වෙන්න ඕන? මේ පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධ වීම තුලින් නිරෝධයක් දකින්න බෑ, සතරක් හැදෙනවා. අනාගත ඵල උපදින්නට හේතු ඉතුරු කරනවා. සසර නිම කරන්නට නම් අනාගත ඵල උපදින්න හේතු ඉතුරු නොකර අවසන් කරන්න ඕන වර්තමාන ස්කන්ධ පංචකය. ඒක තමයි සූත්‍රය. ඔබ ඉගෙන ගන්න කාලේ ගණිතයට සූත්‍ර, විද්‍යාවට සූත්‍ර පාවිච්චි කරන්න ඇති. තෙල් වලට සූත්‍රයක් තිබුණේ. ඒක සූත්‍රයක්. බුදු සමයේ තියෙන සුන්දර සූත්‍රයක්. මේ සූත්‍රයට හරියට ඔබ යොදන්න වචන ටික. ඕනෑම සූත්‍රයකට වචන ඉලක්ක අගේ ටික යොදපුවාම ඉතුරු දන්නේ නැති එකට උත්තරේ හම්බ වෙනවනේ. ඒ වගේ. එතකොට මොකද්ද වෙන්න ඕන? එතකොට සංසාරේ කවදාවත් මේක මගේ, මේක මම, මේක මගේ ආත්ම කියලා කිව්වේ නැහැ. මේක නිට්ටයයි, මේක සුඛයි, මේක ආත්මයි කියලා කිව්වේ නැහැ. ඒක තමයි අල්ලා ගැනීමට, ඇලීමට කියන නම. ඇලීම මුලාව, ගැටීම මුලාව. ඇලීම මුලාවෙන්, ගැටීම මුලාවෙන් සතරට බැඳී අවසන් වේ හේවත් නිත්‍ය සුඛාත්ම පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ වේ. දැන් නිවැරදිව ත්‍රිලක්ෂණය භාවිතා කරන්නේ කෙසේද? නිවැරදි ත්‍රිලක්ෂණය භාවිතා කිරීමේදී මේ අර පසුගිය දවසක මම පැහැදිලි කළේ මේ කෙස්වල අනිත්‍ය, මල් පොච්චියක් කැඩෙන අනිත්‍ය බලන්න යන්න එපායි කියලා. ඒක අනියත බව. ඒ බාහිර ලෝකෙ සිදු වෙන වෙනස් වීම අනියත බව. එහට පේන එකක් නේ. බුදුරජාණන් වහන්සේ වදාහලා අනිත්‍ය බලන්න තියෙන නුවණින් ඒක සිදු වෙන දෙයක් නෙමෙයි, බලන්න ඕන දෙයක්. ඒක පංච උපාදානස්කන්ධය තුළ. මේක පැහැදිලිව තේරුම් ගන්න. වෙන ලෝකෙ කොහෙවත් නිත්‍ය අනිත් දුක්ඛ අනාත්ම බලන්න නැහැ. සමාජයේ මුගන්ලා තිබුණාට කෙස්වල ලොම්වල මල්වල අනිත්‍ය බලන්න කියලා නෑ. ඒවා ඉතින් බුදුදහම යට වුණ සමාජයේ පෘථග්ජනීන් කරගත්ත වැඩ. නෝනින් දකින අනිත්‍ය වෙනුවට දැසින් දකින අනිත්‍යයට ලඝු වෙච්ච එක, කෙටි වෙච්ච එක. දැන් මේක තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තාම බුදුන් වහන්සේ වදාහරනවා අල්ලා ගැනීමෙන් තැවුල, අල්ලා නොගැනීමෙන් නොතැවුල. මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස, අමඤ්ඤමානෝ මුත්තෝ මාපම. ඒ අමඤ්ඤමානයම නේද අනිත් දුක්ඛ අනාත්ම කියන්නේ එතකොට. මගේ මම මගේ ආත්ම වෙනුවට මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන. එතකොට මොකද වෙන්නේ? උපාදාන නොවි අවසන් වෙනවා. එතකොට එහෙනම් නිරෝධ වෙනවා නේද සතරේ? ස්කන්ධ පහ නිරෝධ වෙනවා නේද එතකොට? ස්කන්ධ පහ උපාදාන වේ අවසන් වීම කර්මඵල, ස්කන්ධ පහ උපාදාන නොවි අවසන් වීම මාර්ගඵල. මාර්ගඵල ලබන්න පොරාල්ලන්නේ කට්ටිය මේ රටේ. සහතික ලබනවා, සහතික දෙනවා, පත්‍ර වාර්තා කියවනවා, තව නොඑක් වැඩ මාර්ගඵලයක් ලබන්න කියලා. ධර්මයේ තේරුම් ගත්තේ නැතුව ඔළුවෙන් හිට ගත්තත් ඕක හම්බ වෙන්නේ නැහැ. නමුත් මේක තේරුම් ගන්න. උපාදානයේ කර්මඵල, උපාදානෙන් මිදීම මාර්ගයයි, ඵලය අසංකතේවත් නිර්වාණය. එහෙනම් ඒ අභ්‍යාසය හුරු කරන්න ඕන. ඒක ආර්ය පුද්ගලයන් සතු දෙයක්. ඒක තමයි සද්ධා, විරි, සති, සමාධි, ප්‍රඥා පුරුදු කරන්න ඕන කියලා කියනවා. පැවැත්ම පැත්තට වෙනුවට නැවැත්මට. මම මෑතදී මට මතකයි ඔය මුතන මනෝවිද්‍යාව කියලා තිබුණා යම් කිසි දෙයක් එක වතාවක් හිතට කිව්වට පිළිගන්නේ නැහැ, 20 වතාවක් විතර කියන්න ඕනේ කියලා. ඒක ඔක කරන්නේ නැතුව ඉන තාක්කල් කෙරෙන්නේ නැහැ. නැවත නැවත හුරු කරපුවම, අභ්‍යාස කරපුවම ආපහු යන්න හැදෙයි. ඒ නිසා නිත්‍ය සුඛාත්ම, පවතුල පිනතුල ආත්ම ධානය තුල කර්මඵල. අනිත් දුක්ඛ අනාත්ම මාර්ගඵල. කර්මඵල කියන්නේ කර්ම විපාක, මාර්ගඵල කියන්නේ මාර්ගය ගත්තාම ඵලේ නිර්වාණය. ඒක තේරුම් ගන්න ඕන. මිට වඩා ප්‍රශ්නයකට කාලය දෙන්න බැරි වෙයි මං හිතන්නේ බලමු අපි ළඟ. සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයන්ගේ සිතේ ස්වභාවය ගැන පහදා දෙන්න. එසේම යමෙක් තමා සෝවාන් වූ බව හරියටම දැනගන්නේ කෙසේද? අර ඉස්සල්ලා ප්‍රශ්නෙම තමයි උත්තරේ. ඒ වගේම එකක් තමයි මේක. මේ රටේ ධර්මයේ තේරුම් ගත්තේ නැතුව සෝවාන් වතන ඉස්කෝලෙන් ඉගෙනගෙන මාර්ගඵලයක් ලබන්න භාවනා කරනවා. බුදුදහම තේරුම් ගත්තේ නැතුව භාවනා කරපු ආලාර කාලමල උද්දකරාම පුත්‍රා දිවස දිවකන පරචිත්ත ඥානය, පුබ්බේ නිවාස ඥානය ලබාගෙන 8 වෙනි ධානය දක්වා ගිහින් බවලවත් ගියා. ආසක්ඛේ ඥානය හම්බුනේ නැහැ, මතක තියාගන්න. කාටවත් මාර්ගඵල නැහැ. ඇයි? ඒක කර්මඵල. රූපාචර කර්ම කරන පාරනේ.
ඒ නිසා මේක තේරුම් ගන්න ඕන සෝවාන් කියන වචනේ සෝත ආපන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණි. එහෙම නැත්නම් අර සසර හදන එක නවත්තන හැටි තේරුණා. කර්මඵල වල තමයි සසර ආවේ කියලා තේරුම් අරගෙන සසර ගමන නවත්තන්න කර්ම කරලා බැරි බව සහ කර්මක්ෂය කිරීමේ කර්මය තමයි මාර්ගය. ඒකට ඡය වෙනකොට ලැබෙන ඵලය අසංකතය. එතකොට කොහොමද ලැබෙන්නේ කියලා දැන් බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දෙන්න පිණුසුඟා වැඩිහම අම්මා කෙනෙකුට වැරදිලා කතාවක් තියෙනවානේ. ඔය අපි හිතන විදිහට රැස් වලල්ලක් බබල පාරේ ගියා නම් එහෙම මේ බුදුන් මේ මහා කාශ්‍යප ආමඳුරෝ කියලා අම්මා හඳුනා ගනීවි. මගේ පුතා කියලා අම්මා කෙනෙක් තමයි පින්ඩපාත දෙන්න පුරුදු වෙලා හිටියේ. එදා වඩින්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. එයාට පින්ඩපාතේ දුන්නා. බුදුන් වහන්සේ පස්සේ වැඩියා. මගේ පුතා කියලා මම වෙන කෙනෙක් දීලා තියෙන්නේ කිව්වයි කියනවානේ. බුදුනුයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ හඳුනන්න බැරිකොට පිටින් හඳුනන්නේ කොහොමද? ඔක කාටවත් හඳුනන්න පුළුවන් දෙයක් නෙවෙයි ඔක. හැබැයි Tamanගේ සිත ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් බහින කලාවට වැටෙනකොට Tamanට තේරෙවි ලෝකෙත් එක්කලා කොක්ක දා ගන්න සංඛ්‍යාව අඩු වෙනවයි කියලා. එහෙමයි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මේ ලෝභ, දේශ, මෝහ මගේ ආත්මකට දන්න තාක්කත් ළමා කාලේ ඉඳන් මැරෙන කල්ම වැඩෙනවා. අනුසෝතගාමී. මේක තේරුම් ගත්ත පුද්ගලයා දැන් ඉතින් ෂේ කරගන්න පටන් ගන්න වෙනවා. කොහොමද ෂේ වෙන්නේ? හටගෙන අනාගතයට නොතබා අවසන් කරන්න පුරුදු කිරීමෙන්. එතකොට අර හටගෙන අල්ලාගෙන නැසෙන එකේ නිරෝධයක් නැහැ. ඒක සසර හදන පාර. ඒකේ කර්මඵල කියන්නේ ඒකනේ. කර්මඵල. නමුත් මේක මොකද වෙන්නේ? අර එකපාරට මං කිව්ව අර ටිකක් වෙලා යනකොට ඉවර වෙයි අරමුණ කියලා. එහෙම නිරෝධය කියන්නේ ඉතිරි නැතුව අවසන් වීමට. එහෙම වෙනකොට තමයි Tamanගේ වැඩෙන එක වෙනුවට මේ ලෝභ දේශ මොහයන් සෙවෙන පාර සෙවෙනවා කියන එක තේරෙයි. ඉතින් ඒක තමා විසින් ලබන අධිගමය තමාටම තේරුම් ගැනීමට හැකි වෙන බැවින්. බාහිර සමාජයේ ඉන්න අයට වෙන්නේ ඉස්සර තරම් කොක්ක දා ගන්න යන නැහැ, ඇඟරත් වෙන්නේ නැහැ කියලා ටිකක් පාලනයකින් ඉන්න බව. ඒ ආරම්භයයි. ඒ අනුව එහෙම යනුව කවුරුත් සහතික දෙන්න කෙනෙකුත් නැහැ. මෙහෙම පැත්තකුත් ඕන නම් කියන්න පුළුවනි. ධර්මයේ තේරුම් ගත්තේ නැතුව භාවනා කරන්න එහෙම ගියොත් බුදුන් වඳිනකොට හරි පිරිත් කියනකොට හරි ආනාපාන සති වඩනකොට හරි වෙලාවක තේරෙවි සිතට අරමුණු වෙන්නේ නැති තැනක් තියෙනවා. ඒක සාන්ත බව තේරෙවි. ඔය කලබගෑනියක් තුළනේ ඔබ ජීවත් වෙන්නේ. අවුලක් තුළ ඉවරයක් නැති අරමුණ තුළනේ. ඒ ඉවරයක් නැති අරමුණුත් එක්කලා ඔබ සැලෙනවා, ගැටෙනවා, ඒ වැටෙන බරත් එක්කලා. මේවා ආවේ නැතුවම එතන තියෙන සංසුන් බවක් තේරෙවි. ඔය ආධ්‍යාත්මිකයේ සැනසෙල්ලක් තියෙනවා කියලා හොයන්න මේ පාර මේවා අහු වෙන්න ඕන. නමුත් ඒක සෝවාන් ඵලය හෝ නිවන නෙවෙයි. ඒකට සෝවාන් ඵලය කියලා හිතන්නත් එපා, ධර්මයේ පිළිලා කියලා හිතන්නත් එපා. නමුත් මේ ආධ්‍යාත්මික පැත්ත පිළිබඳ යමක් ආරම්භ වෙන හැටි. ඒකේ ඉන්න නම් ඒක වහන නීවරණ සියල්ල ඉවර කරන්න වෙනවා. නමුත් භාවනාව කියන එක ධර්මයේ දන්නේ නැතුව කරන්නේ ඕක පළල් කරන්න හදනවා නීවරණ ටික තියාගෙන. තේරුණාම ඊට පස්සේ මෙතන ඉන්න දෙන්නේ නැත්තේ මේ සංසුන්කමේ ඉන්න දෙන්නේ නැත්තේ මගේ ලෝභය දේශය මොහය නිසා නේද? මේවා ටික අයින් කරගත්තාම හැමදාම මේක තියනවා නේද කියලා තේරුම් ගන්න ඕනේ. ඒක ප්‍රායෝගික අවබෝධයක්. මේ ප්‍රායෝගික අවබෝධය එතන හම්බුන පුද්ගලයාට නේ හම්බ වෙන්නේ. නැත්නම් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඒකයි මම අර කියන්නේ මේ මොහොතේ ඉන්නවා කැස්බෑව සහ මාළුවා කියලා අතු දෙන්නේ. දවසක් කැස්බෑව ගොඩබිමට ඇවිදින් අවුව තැපලා පැල ඇටි ආහාර අරගෙන වැල්ලේ ඇවිදලා හුස්ම අරගෙන යනවා. උට අත්දැකීමක් අලුත්. ගිහින් මේක කියලා දෙන්න හදනවා මාළුවාට. යාළුවෙක් නෙමෙයි, ඔය වතර වගේ නෙමෙයි, උඩ තියෙනවා හුලම් වදින තැනක් තියෙනවා, වැල්ල තියෙනවා, පැල ඇටි තියෙනවා, අවුව තියෙනවා, තැපලා ආව හැකි. ඇත්තනේ, ඉබ්බගේ අත්දැකීම ඇත්ත. නමුත් මාළුවා කවදාවත් පිළිගන්නේ නැහැ. මාළුවා දෙවෙනි සැරේකට ගොඩට එන්නේ නැහැ නේ, ආවොත් යන්නේ නැති හින්දා. ඒ ගොඩබිම ගැන දන්නේ නැහැ. අනේ වගේ පෘථග්ජන මට්ටමේ ඉඳලා ඕක කවදාවත් ඔය නිවන් ගැන, සෝවාන් ගැන, මාර්ග ගැන කතා කරගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැ.
සිත සංසුන් කරගන්න බලෙන් හරි කියන්නේ මේ විදර්ශනා නැතත් ඔය වෙන ආනාපාන සතියක් හරි පිළිත් කීමෙන් හරි. ඒකට අල්ල ගන්න සිත ඇතුලේ තියෙනා වූ සංසුන් ස්වභාවය. ඒක සෝවාන් ඵලෙ නෙමෙයි. ඊට පස්සේ එතෙන්ටපත් වෙන හැටි ධර්මයේ උදව් කරගෙන ස්කන්ධ පංචකය අනිදුක්ඛානාත්මයෙන් කර්ම නැත්තම් අර අතීත හේතු ඉවර වෙනකොට කලබල වෙන්න තියපු හේතු ඉවර වෙනකොට තේරෙවි එහෙම එකක් තියෙන බව. ඒ පැත්තට යොමු නොවන කෙනෙකුට හම් වෙන්නේ නැහැ මේක. ආධ්‍යාත්මික වැඩක් මේක. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගය ගන්න කරුණු තේරුම් ගැනීම කරන්න කියලායි මට මතක් කරන්න තියෙන්නේ. එතකොට තමන්ගේ හිත තුළ හටගන්න අදහස් අනාගතයට වදයක් දෙන්න ප්‍රතිවිපාකයක් දෙන්න රිදීමක් කරන්න නැති වෙන්න ඉවර වෙනවා කියලා තේරෙනකොට තේරෙවි ඒ තමයි මාර්ගඵල ලබන පිළිවෙල නැත්නම් සෝවාන් පුද්ගලයා හඳුනා ගන්න හැටි කියලා තේරුම් ගන්න. නිර්වශේෂ නිරෝධය තමන් ගාව වෙන්න ඕන. ධර්ම සහ ධර්මයේ අතර වෙනස පැහැදිලි කරන්න. මේවට කොයි වගේ උත්තර බලාපොරොත්තු වෙනවද දන්නේ නැහැ. ධර්ම සහ ධර්මයේ අතර වෙනස. නොදන්න කෙනෙක් වෙන්නත් බෑ නැත්නම් මේ සරල දැනුමක් ඇති කෙනෙක් වෙන්නත් බෑ මේ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නේ. කවුරු නම් ධර්ම. දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ක්‍රිස්තු ධර්ම, ඉස්ලාම් ධර්ම, ස්වභාව ධර්ම, සමාජ ධර්ම, සාර ධර්ම. ධර්ම. එමෙම් ධර්මතා. කොළපාට පිටකොලක් තියෙ පිටකොලයක් තියෙන පොතක් තියෙනවා මගේ ළඟ. දැන් මා අවුරුද්දක් දෙකකින් ගත්තේ නෑ. මමවත් කියලා ඉවර නෑ. ධර්ම කියන පදයට අර්ථ 500ක් විතර තියෙනවා. එතකොට ඒවත් පාපයටත් පාප ධර්ම කියලා කියනවානේ. යම් කොටස් වර්ග එක කොටස් වර්ගීකරණයක් නේ පෙන්වන්නේ. එතකොට ධර්ම සියල්ල ලෞකිකයි. එහෙම ගන්න. ඒවා තව බෙදන්න පුළුවන්. නමුත් ඒවා හොඳ වුණාට ඒවා විපාකේ ලෞකිකයි. ධර්මයේ ලෞකික නැහැ. ධර්මයේ ලෝකෝත්තරයි. ඒ ධර්මය කියන්නේ මොකද්ද? ඒ ධර්මය කියන්නේ ධම්මං සරණං ගච්ඡාමි කියන එකේ සැබෑ අර්ථය. ධර්මයේ සරණ කරගන්නවා ජීවත් වෙන්න. ජීවිතේ ධර්මයේ සරණ කර ජීවත් වෙනවා. ධර්මයේ කුමක්ද? රතන සූත්‍රයේ ගාථා දෙක මම කියලා ඇතිනේ දෙසරයක්ම. කයං විරාගං අමතං පණිතං යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නේ සුචින් ගාථා දෙකේ පෙන්වනවා ඉදංපි මෙයද ධම්මේ රතනං පණිතං. ආනන්තරික සමාධියට ධර්මය කියලා කියනවා. එතන බුදුරජාණන් වහන්සේ කෙලෙස් විනාශ කරගෙන චිත්තාභ්‍යන්තර තුළ පවතිනා වූ නොකැළඹෙන ස්වභාවයක් හොයාගෙන ඒකට ධර්මය කියලා කිව්වා. ඒ ධර්මය සරණ කරගෙන ජීවත් වුණොත් කර්මයේ සරණ නැහැ එතන. කර්මයේ සරණ නැත්නම් ලාභාලාභ සැප දුක් නිදාප සඳහා අටලෝ දහමේ කම්පාව තියෙනවා. ලෝකයේ අටලෝ දහම තියෙනවා. නමුත් ධර්මයේ සරණ ජීවත් වෙන්න ගියාම වදින්නේ නැහැ ඒවා. එහෙනම් කටේ කිසුඳ යන්නට පෙර ධම්මං සරණං ගච්ඡාමි කිව්වේ පාලිවත් සිංහලවත් දැනගෙන නෙමෙයි අනුන් කියනවටනේ. තාමත් පෘථග්ජන සමාජයේ ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ උන්ට ධර්මයේ සරණ යාම. ඊට එහාට අර්ථයක් නැහැ. නමුත් සසර දුකින් මිදීමටයි ධර්මයේ සරණ. ඒ ධර්මයේ කියන්නේ මේ වචනේ කිව්වට වැඩක් වෙන්නේ නැහැ. ඔබ තුල හොයාගන්න මේක. නිර්වශේෂ නිරෝධයෙන් හම්බ වෙන නිවීමට ධර්මයේ කියලා කියන්නේ. එතකොට ධර්මයේ සරණ ආරම්භ වෙන්නේ සෝවාන් වීමෙන් සම්පූර්ණ රහත් වීමෙන්. ඔවුන් තමයි ලෝකේ ධර්මයේ සරණ කරන ජීවත් වෙනවා. අනිත් අය කර්මයේ සරණ කරන ජීවත් වෙනවා කියන එක මම කියන්නේ කීපතාවක්ම. කර්මයේ වෙනුවට එතෙන්ද ධර්මයේ ගේන්න වෙනවා. එහෙනම් ධර්ම ලෞකිකයි ධර්මයේ ලෝකෝත්තරයි. හොයාගන්න ඕන. තමන් වෙනුවෙන් තමන් හොයාගන්න ඕන. 8 රැකියා ස්ථානයේදී සිදුවන ඇතැම් ගැටලුකාරී අවස්ථාවලදී ඊට ප්‍රතිචාර නොදක්වා සංසුන්ව සිටීමට අදිටන් කළත් ඇතැම් අවස්ථාවලදී සිතට
කලකිරීම දැනේ. මෙම අවස්ථාවේදී සිත දමනය කරගන්න ආකාරය පහදා දෙන්න. තවදුරටත් හිත ඇදලි දුර්වලකමක් තියෙන නිසානේ එහෙම එන්නේ. හංගලා තියන්න බෑ. ගහේ කිරි තියෙනවා නම් කොටපුවාම 6 පරිම්ම ගහේ කිරි එනවා. ඇහැට කනට නාසයට දිවට කයට හම් වෙන අරමුණ තමයි ෆොටෝ කෙටේරි පාර තමන්ගේ හිත ඇතුළේ තියෙන දේ නේ. ඒක තියෙන කල් එන්න ඕනේ. ඒකනේ සෝවාන් සිර රහත් දක්වා හදන්න තියනවා කියලා කියන්නේ. එහෙමනම් අර සංසුන් බව උපේක්ෂා සාගත ස්වභාවයක් තියෙනවානේ. ඒක නැති වෙනකොට එතෙන්ට මම ඇවිදින් තියෙන්නේ. දැන් එහෙනම් මොකද්ද කරන්න ඕන? කරන්න ඕන දැන් වියවුලක්. මේ වියවුල මත මොනම තීරණයක් ගත්තත් ඒක හානි කරයි. එහෙනම් කට පියාගෙන සංසුන්දක දිහාට ඉන්න වෙනවා. එහෙමයි කරන්න ඕනේ. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ප්‍රතික්‍රියා දක්වන්න ගියමන් ඒක අනිත්‍යයටත් යවුල් පාරක් වගේ වදිනවා. එහෙනම් අපි ළඟ මේක ඉවර කරගන්න ඕනේ. ඒ සඳහා පෙන්වන්නේ සබාපි දුක්ඛේහි සබාපි දෝමනස්සෙහි අස්සුමුඛෝ ශ්‍රදමානෝ පුරසුද්දම් බ්‍රහ්මචර්යම් පටිවසති කියලා තමයි පාලියෙන් තියෙන්නේ. අර ආපු දුක් දුම්නත් දෙසේදී කඳුළු හෙලමින් ගහ ගන්න මැන ගන්න කපා ගන්න කොටා ගන්න පලි ගන්න යන්නේ නැතුව ඒක ඉවර කරන්න මහන්සි වෙන එකට කියනවා බඹසර වසනවායි කියලා. නැවත නැවත කරලාම හදා ගන්න වෙනවා. ඉතින් ඕක සාමාන්‍යයෙන් මෙහෙම කියන්න පුළුවනි. වසර 20ක් 25කට ඉස්සර වෙලා යම් යම් දේවල් සම්බන්ධයෙන් හිතේ තද ගතියක් ඊර්ෂියාවක් නැත්තම් කැක්කුමක් දැනුණා නම් මට අද ඒ සිද්ධියේදීම මෙහෙම එකක් නැහැ කියන එක තේරෙනවා. ඔබත් එහෙම තේරුම් ගන්න මේක. එදා ඒ දැවුන තැවුන සිද්ධිය අද දකින්නකොට සිද්ධිය ඒකමයි නමුත් දැවිල්ලක් නැහැ කියන එක තේරෙනවා. හොඳයි. එහෙනම් ප්‍රායෝගිකව මුණ දිලම හදන්න වෙනවා. සිත දැකීමේ නම් විදර්ශනාව ප්‍රායෝගිකව වඩන ආකාරයේ කෙටියෙන් පහදා දෙන්න. බොහෝ කාලයක් මේ මාර්ගයේ වැඩුවත අඩුවක් ඇති බව වැටහි. අඩුවක් ඇති නම් ඔබ ධර්මයේ තේරුම් ගන්නේ නැහැ. නිකං කරන්න ගියාවම ඒක ටික දවසක් කරනකොට අතහැරලා යනවා. ඒ නිසා සිත දැකීම එනම් විදර්ශනාව ප්‍රායෝගිකව වඩන ආකාරය. ඉස්සර වෙලා තමන් ජීවත් වෙන සීමාව තේරුම් ගන්න. තමන්ගේ සමාජයේ සිදුවෙන මෙහෙවර ගැන සැලකිලිමත් වෙන්න. දරුවන් වෙනුවෙන් හරි සමාජ වෙනුවෙන් යමක් කරන්න තියෙනවා. අපට නෙමේ මෙහෙම ඉන්න පුළුවන්කමක් තියෙන්නේ 365 දවසේම ආහාර හම්බෙන නිසා, දියුරු හම්බෙන නිසා ඔය අය ගැන කතා කරලා හිතන්න දෙයක් නැත්තේ. ඔබට එහෙම බෑ. එහෙනම් උපයාස අපයා ගැනීම කරන්න වෙනවා. අපිට මේ ජීවිතයේ මේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා දායක පිරිස එක්ක තමයි අපට ගැටුම් තියෙන්නේ. අපි හදා ගන්න ඕනේ ඒක විසඳ ගන්න ඕනේ අවුලක් කරගන්න නැතුව. ඔබට ඔබේ දරුවන් සමග නැත්තම් මේ සමාජය සමග තමයි මේ ගැටුම් හටගන්නේ. ගැටුම් නැතුව ඉන්න හිතන්න එපා. ගැටෙන්න තියෙන තාක්කල් ගැටෙනවා. නැති දවසට ගැටෙන්නේ නැති වෙයි. එහෙනම් ඒවට මුහුණ දීලා පෙර පරිදි හැදෙන්නේ නැතුව. ඔයලාට තමයි මගේ යකා ඇවිස්සෙන්නේ. මට මරාන මැරෙන්න හිතෙන්නේ කියලා කියන්නේ නැතුව. නොසන්සුන් මනසෙන් ක්‍රියා කරන්නේ නැතුව සංසුන් වෙනතුරු විනාඩි ගාණක් ඉන්න. ඒකයි කරන්න ඕන කාරණාව. මේ මොහොත මග හරින්න. මග හරින්න කියන්නේ ක්‍රියාත්මක නොවී ඉන්න. මට මතකයි මෙහෙම දෙයක්. උදාහරණයක් වශයෙන් විතරයි කියන්නේ. ඔය පැරණි ඔය පාරම්පරික ප්‍රභූ නිවෙස්වල ගේ ඇතුලේ උළුවස්සට උඩ පැත්තෙන් තියෙන කඩුවක්. තතුවක්කුව. ලස්සනට තියලා තියෙන්නේ. එළියට පේන්නෙත් නෑ අතුල් පැත්තේ තියෙන්නේ. මේ ප්‍රධානියාට ස්වාමියාට මොකක් හරි ප්‍රශ්නයක් නිසා කේන්ති ආවොත් එහෙම කඩුව ගන්න හිතෙනවා. නැත්තම් කුවක්කුව ගන්න හිතෙනවා. දුවගෙන එනවා. ආවට ගන්න බෑ. ඊට පස්සේ පුටුවක් හොයන්න වෙනවා. පුටුවහම වල තියලා තියෙන සකැටිච් එකක්. නැත්නම් පුටුවක් වල තව කවුරු උදව් කරනකොට තනියෙන් ගොඩ වෙන්න බෑ. දැන් මේවා කරන්න ගියාම මොකද වෙන්නේ? අර ෂණික කෝපය පොඩ්ඩක් තුනී වෙලා කල්පනා කරන්න වෙලාවක් ඇවිදින්. ඒකට වෙඩි තියන්න ඕන කියලා හිතාගන්නට ආවට ඊට පස්සේ මම මේ කරන්න යන වැඩේ වැරදි නේද කියලා තේරෙනවා. අර ධර්මයක් දැනගෙන නෙමෙයි අර වෙලාව පහු කරන්න කල් මරන්න හදලා තියෙන හැටි.
එතකොට ඔබ කල් මරන්න හදාගන්න මේ වගේ වෙලාවට. මම තථාගතයන් වහන්සේගේ දේශනාවලට නැතුව මේ නවකතා කුටිකතා පොත්වලත් මම දන්නවා තියෙනවා. ඒ සමහරට ඒවා බුදු සමයෙන් කියවලා වෙන්න ඇති. ඔය විදේශීය පරිවර්තන කිටි කතාවල එහෙම තියෙනවා. මට මතක නෑ හරියට මොකද කියලා. අනේක අපි මේ ප්‍රායෝගික අවස්ථාව අවුලක් කරගන්න නැතුව කල් මරලා නිවුනන් පස්සේ බලන්න කොහොමද කියලා. 10. මම හැමදාම බුද්ධ වන්දනාවේදීලා පැය 2ක් පමණ වාඩි වී මනෝ ద్వාරයේ මුහුණ දීම පුරුදු වෙලා ඉන්නවා. එවිට බොහෝ වෙලාවට එදා දවසේ සිදුවීම් සිහියට එනවා. ඒ එන එක් එක් අරමුණු ඔස්සේ මගේ සිත විනාඩි 10ක් පමණ පවතිනවා. සමහර අරමුණු එසේ අවසන් වූ විට මම කුමන අරමුණක හිටියාදවත් මට මතක නැහැ. මේ ස්වභාවය පහදා දෙන්න. ඔව් ඉතින් ඔබට එහෙම ඉන්න පුළුවන් නම් වන්දනා කරලා කාලය තියෙනවා නම් එදා දවසේ අවකාශ කරපුවා තමයි එන්නේ නැත්තේ. ඉතින් එතකොට ඒවට තවදුරටත් යම් යම් දේවල් පිළිබඳව ඔබ එළිලා ගැටලා තියෙනවා නම් තමාව දීලා ඉවර කරන්න. දැනගන්න ඕන නැහැ. මොකද අරමුණ ඒක අවසන් වෙනවා කියන එකේ තේරුම දැනගන්න ඕනේ නැහැ කියන තයි. කුමන අරමුණක් හිටියද කියලාවත් දන්නේ නැහැ කියන එකේ තේරුම නිදිනකින් දන්නෙත් නැහැ. එහෙම නැත්නම් දැනගෙන අවසන් කරන්න බෑ. දැන් ඔය දැනගෙන නිදා ගන්නකො පුළුවන් නම් දැනගෙන නිදා ගන්න බෑ. නිින්ද යන්නේ නොදැනීනේ. ඔගේ අරමුණ අවසන් වෙන්නේ අල්ලා නොගැනීමෙන් කියලා පෙන්නලා තියෙන්නේ. අපිට ඒක ආයේ තවසිතකින් දැනගන්න ඕන නැහැ. තවදුරටත් තිබෙනවා නම් තියෙන දේවල් වලට සිත සංසුන්ව ඉන්නකොට ඊළඟ තියප එකට ඉඩ හම්බ වෙනවා. අරමුණු නැතුව ඉන්න ඕන කියලා කැක්කමක් හදාගන්න එපා. අරමුණු ඇවිදින් ඉවර වෙන්න ඕන කියලා හදාගන්න. තියෙන දෙයක් එනකල් බලන් ඉන්න. බොහෝ දෙනා භාවනා කියන අරමුණු නැතුව ඉන්න හදන එකනේ. නෑ. එහෙම නෙවෙයි. ඒ බලෙන් යටපත් කරගෙන ඉන්න අය. ඒක ඇවිදින් එන්න නැතුවම නිසබ්ද හිටියේ. කලබලයක් නෑ. අරමුණකදී හැඟීමක් එන විට හැඟීමක් එනවා දැනෙනවා. කල්පනාවක් එනවා. මමත්වයට අහුණාද නැද්ද කියලාත් දැනෙනවා. හැඟීම් සිත තබාගෙන හිටියත් හැඟීම නැති වෙනවා දැනෙන්නේ නැහැ. ඒ නිසා ඒකට සැහැල්ලුවක් දැනෙන්නේ නැහැ. මේකට හේතුව කුමක්ද? හැඟීමේ සිත තබාගෙන සිටියත් හැඟීම නැති වෙනවා දැනෙන්නේ නැහැ. පැහැදිලි නෑ මේක පැහැදිලි කරන කාරණාව අහු වුණාද නැද්ද කියලාත් දැනෙනවා. නමුත් මේක මේ එකවරම විශාල ප්‍රතිඵලයක් දැනෙන්නේ නැහැ. තද හිස් රතයක් හැදිලා ඉඳලා නිින්ද ගියොත් නිින්ද ගින් අවදි වෙනකොට ඉතරයිද නැත්නම් හිසේ රදේ සහ හිසේ රදේ නැතන අතර පරතරය වෙන තේරෙනවා වෙනස. ගමනක් යන පිටත් වුණොත් බස් එකක සී කල්පනාව පාවිච්චි කරනවා නම් එතකොට තිබිච්ච සහ එනකොට තිබිච්ච සංසුන් බව අතර පරතරය තේරෙනවා. ඒක එක අරමුණකින් තේරෙන්නේ නැහැ. පරතරයක් තියෙන්න වෙනවා. ඒ නිසා සහැල්ලුව කියන එක අර මේ හැඟීම් වශයෙන් මිය ගහම ගියොත් තමයි සහැල්ලුව දැනෙන්නේ. අරමුණු නැති වෙනවට වඩා අරමුණ හැඟීම් වශයෙන් මිය යන්න වෙනවා. අරමුණු කොහොමත් හටගෙන නැතෙනවානේ. ඉතින් මේක පෞද්ගලිකව කතා කරන්න ඕන කාරණයක්. එහෙම නැත්නම් තව ටිකක් අභ්‍යාස කරලා එක දවසට සැහැල්ලුව බලාපොරොත්තු වෙන්න එපා. මොකද ඒවැ අගේ පොඩ්ඩක් අඩු වෙනකොට තමයි සැහැල්ලුව දැනෙන්නේ. විශාල වශයෙන් පැටවු බරක් හිතේ තියෙන්නේ. ඒක 10ක් 15ක්වත් අඩු වෙන්නේ නැතුව වෙනසක් දැනෙන්නේ නැහැ. කලබල වෙන එකයි කරන්න ඕන. නමුත් මගහරින්න යන්න එපා. අවස්ථාවට මොන දීලාම මේ වැඩේ කරන්න වෙනවා. මනෝද්වාරයේදී හටගන්නා රාගාදී කෙලෙස් සිතුවිලි නිවා දැමීම අපහසුයි. එවැනි සිතුවිලි හටගත් විට ඒවායේ ආදීනව සිහි කර නිවා දැමීම නිවැරදිද? එම සිතුවිලි ධම්මානුපස්සනාව මගින් විදර්ශනා කළ හැකි නම් මේට පහදා දෙන්න. ධම්මානුපස්සනාව කියලා කියන්නේ කොටස් 20ක් විතර තියෙන එකක්. තනි වචනයක් නෙමෙයි. ත්‍රිලක්ෂණය අරුණාම ඊටු ඔක්කොම ධම්මානුපස්සනාව. නීවරණ, චතුස්සත්‍ය, වොජ්ජංග, ආයතන ආදී වශයෙන්. ඒකයි ඕනේ කෝක හරි. මනෝද්වාරයේ හටගන්නා රාගාදී කෙලෙස් සිතුවිලි නිවා දැමීම අපහසුය. එවැනි සිතුවිලි හටගත් විට ඒවායේ ආදීනව සිහි කර නිවා දැමීම නිවැරදිද?
ඔය ආදීනව කියන්නේ ඉතින් ඒවා ඉටු කරගන්න ගියොත් තිබෙන දේවල්. එහෙම නැත්නම් මේවා උපාදාන වුණොත් සසරේ තියෙන ආදීනව තේරුම් ගත්තාම ආදීනවට වඩා නිස්සරණ කියන තැන තියෙන සුවයක් තියෙනවා. මිදීම කියන තැන. මේ විදර්ශනා උපේක්ෂාව කියන එකේ තියෙන සැනසීම තේරුම් ගත්තාම ඒ සැනසීම අර 16න් 15. එහෙනම් 16න් එක අතහරින්න පුරුදු වෙන්න වෙනවා. ලොකු සැපතක් සදහා පොඩි සැපත අතහැරීම කියලා කතා කරන්නේ. ඒවයි හටගත්තාම ඒක ඔස්සේ ප්ලෑන් කරන එක තමයි වැරද්ද තියෙන්නේ. ඒ කියන්නේ ඒක ඉටු කරගන්න අවශ්‍ය රහසිගත ප්ලෑනක් හදන එක. ප්ලෑන් කරන්න යන්න එපා. එතකොට ඒක ටික වෙලාවක් හෝ ටික දවසක් හෝ තිබිලා නතර වෙවි. නමුත් ඔබ ඒකට ඉදිරියට තියන්න හැදුවොත් ඔබට යම් චෝනකමක් තියෙනවා. ඒක ඉටු කරගන්න මවට පියාට සමාජයට හොරෙන් මොකක් හරි සැලසුමක් හදනවා. යම් ඒ කෛරාටික සැලසුම හදන්න යන්නේ නැතුව ඉන්න එච්චරයි. ඒකයි අතහැරෙනවා කියන එකේ තේරුම. කර්මක්ෂය කිරීමේ කර්මය අවබෝධ කරන ජීවත් වීමට උත්සාහ කරමි. යනු මරණ මොහොතට මුහුණ දිය යුතු ආකාරය සහ වෙනත් අයෙකුගේ මරණ මොහොතේදී අප කටයුතු කළ යුතු ආකාරය පහදා දෙන්න. හොඳ ප්‍රශ්නයක්. මරණ මොහොතේදී සෝ වෙනත් අයගේ මරණ මොහොතේදී පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම දෙකක් ත්‍රිපිටකයේ තියෙනවා. එකක් පෘථග්ජනයින් සඳහා. දුටුගැමුණු රජුරෝ පාවිච්චි කරලා තියෙන එක තමයි. ඒක තමයි ඓතිහාසික වාර්තාව. පින් පොතක් හදලා සිහි කල්පනාව අඩු වීගෙන යනකොට කරපු පින් මතක් කරලා සතුට වෙන එක. එතකොට ඒ ඔස්සේ පුණ්‍ය චේතනාවක් ක්‍රියාත්මක වෙන්නේ. මනෝද්වාරයට නින්දට යනකොට හෝ මනෝද්වාරයට පුණ්‍ය චේතනාවක් යන්නේ. වර්තමානයේ වයසක අම්මලා තාත්තලා ජීවිතය අවසන් වෙනවා දැක්කහම ස්වාමින් වහන්සේ නමක් වැඩ පිරිත් කියන්නේ, පිරිකරක් පූජා කරන්නේ. අන්නේ පින් සිතක් උපදලා දෙන එක. ඒ පිනෙන් පරලෝය යාම පෘථග්ජනයට. මොන්න මේ ස්කන්ධ පංචකේ නිරෝධය මොහොතක් පාසා නැතනේවා තේරෙන්නේ නැහැ පෘථග්ජනයනේ. සිහි කල්පනාව තියෙන ඕන වෙලාවක මේක තමයි කරන්න ඕන. හැබැයි මේක ද්විතීයක ක්‍රමය. මේට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා ධර්මයේ තේරෙන අයට. බුදුරජාණන් වහන්සේ වඩින්න සූදානම් වෙනවායි කියලා සාක්‍යද කවුද ඇවිදින් බුදුන් වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේ මෙහින් වඩින්න කියනවා කියලා ආරංචි මේ සදහවත් උපාසක කෙනෙක් ජීවිතේ මරණාසන්න මොහොතටපත් වෙනකොට එයා වෙනුවෙන් මොකද කරන්න ඕන කියලා අහපු ප්‍රශ්නයක් තියෙනවා ගිලාන සූත්‍රයේ. මම මේක බණකුත් කියලා තියෙනවා ආය ඕන නම් කියන්නම්. අන්න ඒ ක්‍රමය අපි ඉගෙන ගන්න ඕන. මේ වර්තමානයේ තියෙන අවුලුත් එක්ක ගත්තාම මේක තමයි හොඳම ක්‍රමය. දැන් මේ මරණය ඇවිදින්නේ තියෙන එලිපත්ත ගාවට. කාට මේ තව ටික දවසකින් ඇද්දක පියාගන්න වෙයිද දන්නේ නැහනේ. එපා කියන්නද? අනේ මට තව දරුවෝ ඉන්නවා ඉඩ කඩන් තියෙනවා රස්සාව කරන්න තියෙනවා මොනවත් හරියන්නේ නැහැ. එහෙනම් මොකක්ද ඒ ක්‍රමය? ඒක පැහැදිලි කරලා තියෙනවා ලස්සනට. සැමියෙක් නම් ඇලුම් කරලා තියෙන්නේ දරුවන්ටද බිරිඳටද? ඉඩ කඩන් වලටද? ඒවා දැන් කොහෙද තියෙන්නේ? ඒවා බාහිර ලෝකෙ තියෙනව නෙමෙයි කතා. ඒවා තමන්ගේ හිතේ තියෙන අරමුණක. අරමුණ අතහරින්න. මනුස්ස ලෝකේ අරමුණු කරලා ඉන්නේ. මනුස්ස ලෝකේ ආයි ජාති ජරා මරණ තියෙනවා. අතහරින්න. දිව්‍ය ලෝකේ අරමුණු කරලා තින්නේ. දිව්‍ය ලෝකේ ඝන කයක් නැති වුණාට සැප තියෙනවා. දිව්‍ය ලෝකෙත් සක්කාය තියෙනවා. අතහරින්න. බබලෝ අරමුණු කරනවා. අතහැරලා කියයි අපි මේ දිව්‍ය ලෝකේ අතහැරලා බඹලෝ අරමුණු කරයි කියලා. බඹලෝත් අරමුණු කරන්න එපා. ඒකේ සක්කාය තියෙනවා. අර සිහි කල්පනාවෙන් ඉඳලා අරමුණට එන දේ අතහරින්න ඊළඟ අරමුණට ගන්න නැතුව ඉන්න. නමුත් මේක නිකම් භාවනා වැඩුවට බෑ. නිකම් භාවනාවේ සමාධිය වැටෙනවා මේ වෙලාවට කලබල වෙච්ච ගමන් තරහව බය ක්‍රෝධය අසනීප මොනවා හරි එකක් නිසා හිත අවුල් වෙනවා. ඒක තේරෙන්නේ නෑ. තමන් දිනු කරගත්ත සම්සුන් සමාධිය වෙනකොට තමන්ගේ හිතේ තියෙන කලබලයක් නිසා බලාපොරොත්තු නිසා අසනීප වෙන නිසා තරහ එම නිසා දැන් නොසන්සුන්. එතකොට ඒ නොසන්සුන් බවෙන් යන්නේ. දැන් කොවිඩ් මාරයත් ඇවිදින් ඉන්නවා. දැන් 150ක් 60ක් දක්වා වෙලා තියෙනවා. අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ තායික්මුනින් මේක අඩු වෙගෙන යන්න කියලායි. මොකද අර පැත්තෙන් එන්නත් හම්බ වෙනවා මේ පැත්තෙන් නිරෝධායනොත් ක්‍රියාත්මක වෙනවානේ.
නමුත් බැරිවීමකින් හරි වුණොත් මොකද කරන්නේ? අර පෘථග්ජන සමාජයට නම් පින් සිතුවිල්ලක්වත් වල දෙන්න බෑ. මොකද එතෙන් යන්න බෑ පිරිකර පූජා කරන්න පිරිත් කියන්න හරිය. ඒක බලපන් කොයි නැති අයට ගෙදරදී. එහෙනම් අපි පුරුදු කරලා තියෙන්න ඕන මේ ලෝකේ ඔක්කොම තියෙන සිතේ අරමුණේ. පස්දොර වැහෙනකොට මනෝද්වාරයේ අරමුණු තියෙන නිසා තමයි අරමුණු ඔස්සේ ඊළඟ ප්‍රතිසන්දිය හම්බ වෙන්නේ. මනෝද්වාරයක් තියෙන නිසා. ඒ කියන්නේ බාහිර දොරවල් 6 වගේම සිතේ ඇස කන නාසය කියන ආධ්‍යාත්මික ආයතන 6ක් තියෙන නිසා ලෝකයක් තියෙනවා අපිට. එදාට අතහරින්න බෑ. අද ඉඳලා එහෙමනම් මේ අරමුණේ මේ බිරිඳ වෙනයි බිරිඳ කියන අරමුණ වෙනයි. ඉඩම වෙනයි ඉඩම කියන අරමුණ වෙනයි. දරුවා වෙනයි දරුවා කියන අරමුණ වෙනයි. බිරිඳට ඉඩම් වලට තියෙන ඊළඟටම බාහිර සමාජයේ තියෙන වෙනවා. Taman ඇතුළතින් මේ පිළිබඳ අනේ කොහොමද දාලා යන්නේ කියන හැඟීමකින් තොරව ඉන්න වෙනවා. උදාහරණයක් කියන්නම් ඕන. දැන් මේ පන්සලේ හැදෙනවා සුරතල්ලු ටිකක්. ඕනෑකමට හදන අයත් ඉන්නවා, ගෙනියන්න කෙනෙක් නැතුව හදන අයත් ඉන්නවා. නමුත් උණ්ඩ වදයක් නැතුව එන්න හදලා දීලා තියෙනවා. කාගෙන් ඔක් කරදරයක් නැහැ කාලා ඉන්න. උන් ලෙන්ගතුයි බෙහෙත් උත්තරම් දෙනවා ඔක්කොමත් කරනවා. හැබැයි මගේ හිතේ එහෙම නැහැ උන් පිළිබඳව අනේ මම දාලා යන්නේ කොහොමද කියලා එහෙම. අන්න එහෙම එකක් මම මේ කියන්නේ. ලෙන්ගතුකම වෙනයි හිත අතර ගත්ත අර ඇතුලේ ගත්ත දෙයක් නැහැ අරමුණක් වශයෙන්. උන් ලෝකේ වෙනම තියෙයි. ලෝකේ වෙනයි ලෝකේ අරමුණට ගැනීමෙන් ඇලීම වෙනම කාරණයක්. ඒක ඉතින් ටික ටික තුනී කරගෙන හුරු කරගන්න එක තමයි මේ අහපු ප්‍රශ්නට උත්තරේ. ඒව තේරුම් ගත්ත පුද්ගලයෙක් නම් ඒ වගේ මොහොතක යාට කියලා දෙන්න වෙනවා ඔය ඊළඟ අරමුණ අපායේ තියෙන්නේ යාර මට මතකයි ඒක තැනක වහපියවෝක කියලා කෑ ගැහුවායි කියලා ගිනි දැල් එනවා පේනවායි කියලා. එතකොට අර අපායේ හැදිලානේ ගිනි දැල් පේන්නේ. ඒ පාප චේතනාවේ ඊළඟ සිතුවිල්ල, පුණ්‍ය චේතනාවේ ඊළඟ සිතුවිල්ල. කොයි සිතුවිල්ල ගත්තත් සිතුවිල්ලෙන් පරලෝකියොත් පුනර්භවයක් නේ. හොඳයි මේ Nirodhe දකින්න පුළුවන් නම්. අන්න ඒක තමයි බුදුන් දහමේ සඳහන් වෙන අනිත් ක්‍රමය. ස්කන්ධ පංචකයේ තේරුම් අරගෙන ස්කන්ධ පංචකයේ අතාරින්න හැටි උරු කරගත්ත පුද්ගලයාට ජීවිත අවසානයේ හොඳ අවස්ථාවක් සසරෙන් අත මිදෙන්න. ඒක ඒ බඳු කෙනෙකුට Tamanට හෝ ඒ බඳු කෙනෙකුට කියලා දෙන්න පුළුවන් නම් හොඳයි කියලා තමයි කටයුතු කළ යුතු ආකාරය පෙන්වලා තිබෙන්නේ. සාමාන්‍ය පුද්ගලයෙකුට නම් කේන්තියකින් තොල සතුටින් පරලෝ යන්න පසුබිම සකස් කරලා දෙන එක නැත්නම් අරමුණ අතහරින්න උගන්වන එක. දෙකයි. මේ දෙක තමයි මම දකින්නේ. ඇසයි රූපයයි විඥානයයි එකතු වෙනවා. ඒකට අරමුණක් එනවා. බලනවා. ඒ අරමුණ රාග දේශ මොහ වලට වැටෙනවද? එම අරමුණ අලෝභ ආදේශ මොහ වලට වැටුනොත් එහි සක්කාය දිට්ඨිය තිබේද? ඒකත් සක්කාය දිට්ඨියද? ලෝභ දේශ මොහ තමයි සක්කාය. අලෝභ දේශ මොහ කියන්නේ ලෝභ දේශ මොහ නැති එකනේ. අලෝභ දේශ මොහ කුසල කියලානේ. කුසල කියන්නේ පින් නෙමෙයි. අර ලෝභ දේශ වලින් වෙන්වීම. අපිට සාමාන්‍යයෙන් දානයේදී අලෝභ චේතනාවෙන් තු දාන දෙන්න ඕන කියලා කතා කරපුවාම එතන ඒක තරල වෙනත් කාරණයක් තියෙන ටිකක්. නමුත් මේ පෙන්වන්නේ දැන් අකුසල චෛසික 25ක් පෙන්නනවානේ. ඒ කුසල චෛසික කියන්නේ පින්සිතුවිලි කියන්නේ අකුසලයෙන් වෙන්නේ නේවා. අලෝභ ආදෝෂ తත්‍ර මාජ්ජත්තතා කියලා කතා කරන්නේ ඒවනේ. සද්දා සතිහිරිය උත්තප්ප අලෝභ. එතකොට එහෙමනම් ඒවැ විරතිය වෙන්වීම තියෙන්නේ සක්කාය තියෙන්න බෑ. අර ලෝභ දේශ මොහ තමයි. ඒ ලෝභක්කේ දේශක්කේ මොහක්කේ නිබ්බාණං කරනවාම ඒකනේ පැහැදිලි කරලා තිබෙන්නේ. ඒ ලෝභ නැති එකමයි අලෝභ කියලා කියන්නේ. 아무තු දෙයක් නෙවෙයි. තව මිනිත්තු කිහිපයයි තියෙන්නේ අපිට. තව ප්‍රශ්නයක් දෙකක් තියෙනවා කතා කරමු. මම ඈතකදී ප්‍රවෘත්ති තුලින් ත්‍රස්තවාදීන්ගේ බේරීමට ගුවන් යානයක පිටතින් එල්ලී ගොස් බිම වැටි මිය යන පුද්ගලයෙක් පිළිබඳ පොතක් දුටු වෙමි. මෙයින් මා දැඩිව කම්පාවටපත් විය. මෙහි මා දුකටපත් වූ හේතුව පටිච්චසමුප්පාද හතරෙන් පහදා දෙන්න. මෙහිදී ඇතිවීමට මුල් වූ ඇලීම් ගැටීම් සාධක එවෙලෙහි ඇති වූවක්ද එසේත් නැත්නම් පෙර කරුණ මත ඇති වූවක්ද. දැන් තමන්ගේ හිතේ තියෙන බය අර එළියට ආවේ.
මිනිස්සු කොච්චර ජීවිතයට ආසද කියලා මම කල්පනා කළේ ඒකෙන්. ගුවන් යාන කෙලිලා ඔය ඉස්සර ගිහින් බේරලා තියෙන එක්කෙනෙක් අනිත් ඔක්කොම ගිහින් බේරිලා නැහැ. සී නැතිලාද කොහෙද? මේ වර බලන්න ජීවිතේ බේර ගන්න නොකරන දෙයක් නැහැ කොච්චර ආසද. ඒකයි මම දැක්කේ. නමුත් Taman ජීවිතේට කොච්චර ආසද මරණයට කොච්චර බය කියන එක තමයි හිතට එන්නේ. මේ වගේ දෙයක් දැක්කහම. ඒකට බය වුණා නෙමෙයි Tamanගේ හිතේ තියෙන බය ආවා. ගහට කොටනකොට ගහේ තියෙන කිලිනවා කියලා කියන්නේ. ඉතින් ඒක පටිච්ච සමුප්පාද කියන්නේ පටිච්ච කියන්නේ ඇහැට ගැටුණා. ඒ සිද්ධිය තමන්ගේ හිතේ තියෙන බය නිසා තමන් කම්පාවටපත් වුණා. ඒ සිද්ධිය නෙමෙයි. අන්න එහෙම කම්පාවටපත් වෙන්නේ තමන්ගේ හිතේ තියෙන දෙයක් ආවොහම. අර බුදුන් රහතුන් කම්පා වෙන්නේ නැහැ කියන්නේ තමන්ගේ හිතේ ඇතුලේ නැති හින්දා නෙන්න එකක්. බාහිර සිද්ධිය වෙන්නේ නැහැ නෙමෙයිනේ. එහෙමයි තේරුම් ගන්න. ඉතින් ඕවා ඇවිදින්ම ඉවර වෙන්න ඕන. ඒ බාහිර කාරණා යෙදුනහම තමයි තමන් ළඟ මෙහෙම ගැඹුරට බැසගත්ත බියක් තියෙනවා කියලා තේරෙන්නේ. නායකට බය නැහැ කියලා කිව්වට ජීවිත බා කොච්චර නායක දැක්කාම දුවන හැටියෙන් තේරෙවි. විජිතේ වේර ගන්න. අන්න එහෙම ඒ තමන් ඇතුළත එහෙම ගැඹුරට බැසගත්ත බියක් තියෙන බව තේරුම් ගන්න මේ වගේ අවස්ථා යොදා ගන්න. ඉතින් තේරුම් අරගෙන ඊට පස්සේ හදන්න ඕනේ ඉතින් ඒක. මොකද මේ මිනිස්සයා වටනට අපට රිදෙන්නේ අපි මැරෙන්නේ නැහනේ. අපටත් ඒක උදව් වෙන්න ඕන අපේ ගැඹුරට බැසගත්තා වූ ජීවිත ආසාව කියන එක තියෙනවායි කියන එක තේරුම් ගන්න. ඒක අවසානයේ දක්වා හැදෙන්න ඕන එකක්. ඒක දවසට හැදෙන්නේ නැහැ. 16 මම ඔබ වහන්සේගේ දේශනා අසා ධර්මය අවබෝධ කර ගැනීමට පෙර සමාජයේ පුද්ගල අසාධාරණයක් දුටු ඉතා අවේගශීලීව කටයුතු කළෙමි. ඒ සමාජයේ යහපත වෙනුවෙනි. එහෙත් ඉන් මගේ ද්වේෂය වැඩෙන බැවින් එය සමාජයට යහපතක් වුවද මට යහපතක් බව පැහැදිලි වේ. මා ඔබ වහන්සේගේ දේශනා අසා මෙහි යථාර්ථය මෙනෙහි කර සැබවින්ම ධර්ම මාර්ගයට පිවිස සිටිමි. සිතේ ඇති වන කාමරාග ව්‍යාපාද කෙවෙන් නැතිවන විට දැනෙන සුවය හොඳින්ම අත්විඳින්නේ. අවීදිත සුවය. ඒක ගින්න අඩු වෙනකොට. ප්‍රශ්නේ ඒක නෙමෙයි. හොඳයි එහෙම තමයි. ඇත්තටම මේ වර්තමානෙත් ඔය මේ ආවේගශීලීත්වය මම දකිනවා. මොකද මේ ඉවසීම මුල්කට ගත්ත ප්‍රතිපදාවක් බෞද්ධකම තුළ තියෙන්නේ. 45 ආරි 35 නම් පටන් ගත්ත වාමාංශික ව්‍යාපාරය තුළ ධර්මයක් නෙමෙයිනේ තියෙන්නේ. දියව් සංකල්පය. මම ඒකට කියන්නේ. හොදින් බයි නම් නරකින් දියව්. ඒ කියන්නේ ලෝභය, ද්වේෂය, මොහය බලවත් කරලා උදුර ගන්න එකක් නේ. ඒක ආවේගශීලීත්වයමයි තියෙන්නේ. මොකද ඒක ආගමික එකක් නෙමන නිසා. ඉතින් ඕකට පුරුදුන පුද්ගලයෝ තමන්ගේ හිතේ ඒ ලෝභ දේශ මොහ වැඩි දියුණු කරගන්න තමන් ඒවට විඳවන්න ඕන. ඒ නිසා ප්‍රශ්නයක් සම්බන්ධයෙන් නම් නීත්‍යානුකූල ස්වභාවයක් සහ සාමකාමී ස්වභාවයක් තියෙනවා. මම ඒකත් විග්‍රහ කරලා ඉන්නම් ටිකක්. තව විනිත්‍යකයක් තියෙන නිසා. මේ ගැටලුවක් සම්බන්ධයෙන් විසඳුම් ලබා ගන්න ඕන විදිහ ඔහොම නෙමෙයි තියෙන්නේ ජාතක පොතේ. අන්න ඒක පාවිච්චි කරන්න උගන්වන්න විශ්වවිද්‍යාල විශ්ෙන්දයි මේ පෙළපාලිකාරින්දයි ඔක්කොටම. කොහොමද? අපි හිතුව මෙහෙම. රජතුමාගේ අග්‍රමහේසිකාව මරණයටපත් වෙලා. දැන් රජකමටපත් වෙන්න ඉන්න පුතා ඉන්නවා. දැන් දෙවෙනි අග්‍රමහේසිකාවක් අරන් ඉන්නවා. එයාටත් දරුවෙක් ඉන්නවා. දැන් කොහොමද ඉල්ලුවා කියලා තියෙන්නේ? අර පුතා මරන්න කිව්වා කියලා තියෙන්නේ. රජතුමා බොහොම පැහැදීමෙන් සතුටින් ඉන්න වෙලාවක ඉල්ලීමක් කරයි කියලා තියෙන වරයක් දෙන්න කියලා මගේ පුතාට රජකම දෙන්න කියලා. පාලකයන්ගේ කකේ හිත රියවලා ගන්න පුළුවන් කියලා හිතනවාද? අපි මේක අධ්‍යාපන ඇමතිවරයෝ නායක ප්‍රධානියෙක් එනවා පාසලට. ළමයි ටික අසංවර හැතිරෙපුවම මොනවා හරි දෙයිද? හොඳයි ප්‍රදර්ශනයක් තියලා. මොනවා හරි දක්ෂකමක් පෙන්නුවොත් එහෙම අර නිලියම පාවිච්චි කරලා දීලා යන්නේ නැද්ද? පිරුම් තටාකයක් හරි මොකක් හරි. යමක් ගන්න ඕන නම් සිත් සතුටු කරලා ගන්න ඕන. මේක තමයි ධර්මයේ ජාතක පොතේ තියෙන මනෝවිද්‍යාත්මක ක්‍රමය. සටන් කරලා දිනා ගන්න ඕන කියලා කතා කරාට. යමක් ගන්න ඕන නම් අපි මෙහෙවර කරලා සතුටු කරපුවම නිකම්ම හම්බ වෙනවා. අර රජතුමා දුන්නයි කියලා කියන්නේ සතුටටපත් වෙච්ච වෙලාවක වර. ඒක මනෝවිද්‍යාත්මකව හදාරන්න. ඒ නිසා මේ
නීත්‍යානුකූල උරුමයන් තියෙනවා නම් නීතියෙන් ගන්න අපි මේ ලේනරක් කරගන්න ඕන නෑ මේවට. පෞද්ගලික වශයෙන්. ඊළඟට අන්තිම එකට යනවා අපි. මගේ ප්‍රශ්නේ වන්නේ නිර්වාණයටපත් වූ කෙනෙකුට ගිහිගේ අකැපද? යන්නත් ගිහිව සිට නිවන් අවබෝධ කරගත නොහැකිද යන්නත්තේ. මට දැනෙන විදිහට පරිදි නම් ගිහිගේ අවබෝධයට බාධාවක් නොවන බවයි. මේක ඉතින් මට කාරණා දෙකක් කියන්න තියෙනවා. ඔය අපි ගිහි පැවිදි කියන්නේ ඇඳුම් මාරු කරනවටනේ. ඒක අපි තමයි ගිහි පැවිදි කියලා කතා කරන්නේ. ඔය ඇඳුම් මාරු කරලා පැවිදි වෙච්ච අය ධර්මයේ තේරුම් ගත්තේ නැතුව පැවිදි වෙලා උපසම්පදා වෙලා ලොකබක් වෙලා මහාචාර්යත් වෙලා ආපහු ගෙදර යනවා. ගියාම ආයෙත් නෑ ඒක. එතකොට කය පැවිදි වුණාට හිත පැවිදි වෙලා නෑනේ. සිත පැවිදි කර ගැනීම මේ ඇඳුමෙත් පුළුවන් ඔය ඇඳුමෙත් පුළුවන්. එනිසා මේ ඔබතුමාගේ අදහස හරි. අවබෝධයට ඔබතුමා ඔබතුමියගේ අවබෝධයට බාධාවක් නොවන බවයි. මේ ස්කන්ධ පංචකයේ අනාත්මයට සහ ආත්මයට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි බවක් නැහැනේ. ස්කන්ධ පංචකයේ ආත්මය ගිහි. ඇඳුම නෙමෙයි. ස්කන්ධ පංචකයේ අනාත්මය පැවිදි. අන්න එතනින් බලන්න පුරුදු වෙන්න. එහෙම නැතුව මේ කියන විදිහට තිබුණාට දැන් අපි කතා කරනවා සෝවාන් සකෘදාගාමී අනාගාමී වෙලා හිටියා. රහත් වුණොත් දවස් 7න් පිරිනවම් අඩින්න වෙනවා ගෙදර ඉන්න බෑ කියලා ඔය එක එක වචන තියෙන්නේ. ප්‍රායෝගිකව අත්හදා බලන්න ගිහින් කොහොමද කියලා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බහුජන හිතාය බහුජන සුඛායනේ. ඒක බික්කු හිතාය බික්කුණී හිතාය නෙමෙයි. ඒක දේශනා කරන්නේ ඒ ආයත විතරක් කියලා හිතන්න එපා. ඕනේ මිනිස්සෙකුට තේරුම් ගත්තාම. ඒ නිසා නිවන් අවබෝධය සඳහා අවශ්‍ය වෙන්නේ ස්කන්ධ පංචකයේ නිර්වශේෂ නිරෝධයනේ. ඒක තමයි පැවිද්ද කියන්නේ. සිතේ පැවිදීම කියලා කියන්නේ. එතකොට හම් වෙනවනේ. ඒ නිසා ඒක අත්හදා බලලා තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔය පොතෙන් පතෙන් ඉගෙන ගත්ත වචන ඔකට බාධාවක් කරගන්න එපා. ඊටු හරිය ගිහින් බලන්න. ලැබෙනවද නැද්ද කියලා. එහෙමයි මට කියන්න තියෙන්නේ. දැන් ඉතින් හරියටම පැය ගත වෙලා ඉවරයි. ඔබ මට සවන් දුන්නා. මම පැයක් කාලයක් අරන් ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු සැපෙව්වා. සමහර ප්‍රශ්න ඉතින් ඉස්කෝලේ දැන් මේවනේ. ඒවා ඉතින් ඉස්කෝලෙන් දැනගත්තත් කමක් නැහැ. අපි කතා කරන්නේ ඊට වඩා අපට අදාළ ප්‍රායෝගික දේවල්. එහෙනම් මේ කරුණු තේරුම් අරගෙන අනුගාමී ප්‍රතිපදාවකට යන්නට ලැබේවා. ධම්මස පාදා ගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. සුබ රාත්‍රියක් කියමින්.